පින්නතුන් සිල්ගත් උපාසක උපාසිකාවන් අපේ පිරිස ගිලම්පස දැහැත් පිළියෙල කරගත් පූජාවන් රැගෙන වජ්‍රාසනය කරා පැමිණෙන අවස්ථාව මේ පූජාවන් තැන්පත් කිරීමෙන් පස්සේ මෙහි වැඩ සිටින හාමුදුරන් වහන්සේ නමක් ඊ타මන්ම ලස්සනට මෙතන බෝධි පූජාව සිද්ධ කරනවා. ඒ බෝධි පූජාවන් නිමවනතුරු අපේ පිරිස මේ බෝධිරාජානන් වහන්සේ අභියස රැඳී සිටිනවා. තියන් කටි අත ගැහුවා. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී බුද්ධගයාව ආශ්‍රිතව විශේෂ ස්ථාන කීපයක් දැක ගැනීමට තිබෙනවා. ඒ ස්ථාන අතරින් බෝසතාණන් වහන්සේ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ ස්ථානයන් විශේෂයි. එහිදී උරුවෙල දනව්වේ දුර්ගේශ්‍රී නමින් හඳුන්වන මේ උරුවෙල දනව්වේ තිබෙන එක්තරා ස්ථානයක් වැඳීම සඳහා තමයි දැකීම සඳහා තමයි අපේ පිරිස මේ යන්නේ. මෙතන ටිබෙට් පන්සලක් තිබෙනවා. කඳු මුදුනේ ගමන් කිරීමට නොහැකි, ගමන් කිරීමට අපහසු අය මේ ආකාරයේ දෝලා මගින් මෙතන පිරිස ඉන්නවා. මුදල් ගෙවලා ඔවුන් ඉහළටම ගෙනහිල්ලා වන්දලා නැවතත් පල්ලෙහාට ගේනවා. ඉතින් ඒ එවන් වූ අවස්ථාවක් මේ අපේ පිරිස මේ කඳු මුදුනට පාර දිගේ ගමන් කරනවා. ඒ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ ස්ථානයක් වන උරුවෙල් දනව්වේ කඳු මුදුනේ ටිබෙට් පන්සල ආසන්නයට. ටිබෙට් පන්සල ආසන්නයට ආවම එතන ටිබෙට් හාමුදුරුවෝ නමක් වැඩ සිටිනවා. දලේ ලාමා අනුගමනය කරන හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටිනවා. උන්වහන්සේ එතන අපේ පිරිසට ගිමන් නිවාලන ආකාරයෙන් පැන් වගේම තේ එහෙම නැත්නම් එතන තිබෙන මොනවා හරි බීම වර්ගයකින් සංග්‍රහ කරන සිරිතක් උන්වහන්සේ ගාව තිබෙනවා. ඒවා පානය කළා. ඊට පස්සේ ඒ දුෂ්කර ක්‍රියා කළ ගුහාව ආසන්නයට අපේ පින්නතුන් පැමිණිලා එතෙන්දී පන්සිල් සමාදන් වෙලා වන්දනමාන කරන අවස්ථාවක් තමයි මේ ඔබ දකින්නේ. සුජාතා විසින් කිරිපිඩු පූජා කළ ස්ථානය මේ ස්ථානයේ කිරිපිඩු පූජා කරපු ආකාරය දැක්වෙන නිර්මාණ තිබෙනවා. අපේ පිරිස මේ කිරිපලු නුකරුකමුලට පැමිණිලා වන්දනා කර අවස්ථාව තමයි ඔබේ දැක්කේ. බුද්ධගයා ගම නමින් හඳුන්වන බුද්ධගයා පරිශ්‍රමයේ තිබෙන මේ සාම පිළිමය ජපානයේ විසින් සාදා සාමය ලෝක සාමය අරමුණු කරගෙන නිර්මාණය කරපු පිළිමයක් ඔබේ දැක්කේ. ඔබ මේ දකින්නේ විඩූඩබ කුමරුගේ ගැල් එරුණු ස්ථානය. තථාගතයන්න් වහන්සේ
ශාක්‍ය වංශිකයන් ඝාතනය කරන්න යන අවස්ථාවේදී විදුඩේව කුමරු අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන ශක්තියෙන් විදුඩේව කුමරුගේ ගැල් එරෙන්න ගැල් 500ක් එරෙන්න එකම මඩ වගුරක් වශයෙන් අදිෂ්ඨාන කරා. ඒ අදිෂ්ඨාන ශක්තියෙන් ගලේ රත එරිච්ච ස්ථානයේ වශයෙන් මේ ඔබ දකින්නේ. රාජගෘහ කියන්නේ රජුරුවන්ගේ ගෙවල් දොරවල් තිබුණු නිසා රජවරුන්ගේ සිටුවරුන්ගේ ගෙවල් දොරවල් තිබුණු මේක ඇතුලේ. එහෙමනම් ඔබ මගධ රාජ්‍යයෙන් පිටේ ඉන්නේ. දැන් අපි රාජධානිය ඇතුලේ ඉන්නේ. ඒක කියනවා රාජගිරි කියලා. හැබැයි කොළඹ රාජගිරිය නෙවෙයි මේක අවුරුදු 2500ක් තිස්සේ පැරණි රාජ කුසල් රටේ ඉන්න කුසල් රජතුමා යුග දිවියකට පත් වෙනවා ශාක්‍ය වංශිකයන්ගේ. ශාක්‍ය වංශිකයන් මානෙන් උද්දච්ච නිසා තමන්ගේ ගෙදර ඉන්න වැඩකාර දුවක් දෙනවා කුසල් රජතුමා. කුසල් රජතුමාට ඒ දාව උපන් දරුවා විදුඩේව කුමරු. අපි විදුලිපුටුවේ රජගහ නුවර කන්ද උඩට එන්නේ මේ ඉසිගිලි පර්වතයයි. සිද්ධාර්ථ කුමරු ලුම්බිනි උප්පත්ති ලබන්නේ ඉහතදී ඉරිසිවරු 500ක් මේ කන්ද උඩට වැඩලා හිමාලයට වැඩලා පිරුණම් පෑවා. ජනතාව හිතනවා මේ ඉරිසිවරු 500 කන්ද ගිලගත්තයි කියලා. පට බැඳිනවා ඉසිගිලිතී කියලා. පංචසතානි භික්කවේ ඉසිගිලිති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉසිගිලි සූත්‍රයේ. එහෙමනම් විදුලිපුටුවේ අපි ඇවිත් තිබෙන්නේ ඉසිගිලි පර්වතයටයි. ජපන් ස්තූපයක් දකින්න ලැබෙනවා. ජපන් පන්සලක් දකින්න ලැබෙනවා. තථාගතයන් වහන්සේ වැඩ සිටු ස්ථානයක නටබුන් මේ ස්ථානයක දකින්න ලැබෙන්නේ ඉසිගිලි පර්වතයේදී. ඉසිගිලියත් පාණ්ඩවත් වශයෙන් සඳහන් කරනවා. එහෙමනම් මතක තියාගන්න කතාව. ඉසිගිලිය කියන්නේ එදා මේ කඳුකර ප්‍රදේශයේ ඉරිසිවරු 500ක් වැඩ සිටියා. මේ ඉරිසිවරු 500
සිද්ධාර්ථ කුමරු ලුම්බිනී උප්පත්තිය ලැබපු අවස්ථාවේදී වඩිනා කන්ද උඩට වැඩලා හිමාලයට වැඩලා පිරිනුවම් පානවා. එයා නැවත ගෞතම බුද්ධ ශාසනයක් ආරම්භ වෙන නිසා. එහෙමනම් ගම්මැද හිටපු අය කල්පනා කරනවා, වැසියෝ කල්පනා කරනවා මේ ඉරුසු 500 කොහෙද වැඩියේ? මේ කන්ද ගිල ගත්තා කාගත්තා? ඉසි ගිල ගත්තා. අපේ නම නම් ඉරුසිවරු 500 එක් වස් කාලයක් මේ ඉසිගිලි පර්වතයේ වැඩ සිටිනවා. ඒ වගේම ඉසිගිලි සූත්‍රය දේශනා කරනවා. අපිට දකින්න ලැබෙන විශාල ජපාන් ස්තූපයක්. ඇමරිකාවෙන් බෝම්බ දාලා ඉවරලා ජපානයේ හිරෝසිමාවේ විශාල ජන සංගණනයක් නැති අපි මේ දකින්නේ ගිජ්ජ කූටයයි. ගිජුලි හිණියගේ ආකාරය පිහිටලා තිබෙන නිසා ගිජ්ජ කූටයයි නම ලැබෙනවා. ගිජ්ජ කූටෙද්දී තථාගතයන්න් වහන්සේ වැඩ සිටපු ගන්ධ කුටියක් දකින්න ලැබෙනවා. උන්වහන්සේ ආටානාටි සූත්‍රයේ දේශනා කර තිබෙනවා. මේ ලෝකයට নমස්කාරය බිහිවන්නේ ගිජ්ජ කූටයේදී. තථාගතයන්න් වහන්සේට දෙව්දත්ත හාමුදුරුවෝ ගල් පෙරලලා සිරිපතුලේ ලේ මහා අනන්තරීය පාප කර්මයක් සිදු කරගන්නේද ගිජ්ජ කූටයේදී. සරියුත් මොගලන් මහරහතන් වහන්සේ වැඩ සිටපු ගල්ලෙන සූකර ගතලෙන ආනන්ද මහරහතන් වහන්සේ වැඩ සිටපු ගල්ලෙන ඒ වගේම තථාගතයන්න් වහන්සේට පළවෙනි වතාවෙත් දෙවෙනි වතාවෙත් මාර්යා ආරාධනා කිරීම පරිනිර්වාණයට වඩින්න මේ සියලු කාරණා සිදුවන්නේ ගිජ්ජ කූටයේදී. සතරවරන් දෙවියන් සමග ජනවසම දෙවිදේවතන් වහන්සේ පැමිණ ආටානාටි සූත්‍රය දේශනා කරන්න අවසරය ඉල්ලුවේද ගිජ්ජ කූට පර්වතයේදීද. ඒ වැඩ සිටින අවස්ථාවේදී බිම්බිසාර රජතුමා විසින් නිර්මාණය කරලා දෙන ලද ගන්ධ කුටිය තමයි ඒ දැක්කේ ඔබ. වැඳ පුදා ගත්තේ. ගිජු ලිහිණියක්ගේ ආකාරයෙන් පිහිටලා තිබෙන නිසා කන්ද පර්වතයේ අවසානටම ගන්ධ කුටිය තියෙන්නේ. ඉන් එහාට කන්ද නැහැ. තථාගතයන් වහන්සේ ඔතන ඉන්න හරියට ඇලුම් කරා. අම්මලාගෙන් මං ඇහුවානේ අවසරත් එක්කන් එන සුළඟ කොහොමද කියලා. හරි සිසිලසයි. සතර වටේට එන සුළං ඔතනින් අවසන් වෙනවා යනවා. දැන් පොඩ්ඩක් තදගතිය තිබුණා නැත්නම් ඔතන ගිහින් වාඩි වෙලා චුට්ටක් කළා තමන්ගේ ආගම ස්වීකරණය හිතාමත්ම සනසිලිදායක තත්යකටපත් වෙනවා. බුදු පියාණන් වහන්සේ වැඩ සිටපු ගන්ධ කුටියක්. ওই ගන්ධ කුටිය වැඩ සිටින අවස්ථාවේදී සතරවරන් දෙවියන් මධ්‍යම රාක්ෂස කරනවා. අම්මලා ආටානාටි සූත්‍රය අහලා තියෙනවද? අහලා තියෙනවා. පිරිත් කියනකොට අහලා තියෙනවා. හැබැයිට මන්නම් දැකලා නෑ අම්මලා අහනවා. ඇයි මහ පිරිතට අහුම්කම් දෙන ආටානාටි යක්කුන්ට කියන මේ අපි දකින්නේ ප්‍රථම ධර්ම සංගායනා පවත්වපු ස්ථානය. මේ ස්ථානයට කියනවා සෝන බණ්ඩාර ගුපා අද නම. රත්තරන් තැන්පත් කරලා තිබුණු ස්ථානය, රාජ්‍ය වස්තුව තැන්පත් කරලා තිබුණු ස්ථානය. අජාසත්තු රජතුමා පිය ඝාතනයක් කළා රාජ්‍ය ගන්නවා. පසු කාලයේදී බෞද්ධයෙක් බවට පත් වෙනවා. කල්පනා කරන මං කුමක්ද කළ යුත්තේ? මීට වසර 2554කට ඉහතදී කුසිනා නගරයේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්ලුවනේදී මහා පරිනිර්වාණය බුදු පියාණන් වහන්සේ සිදු කරනවා. ඒ අවස්ථාවේදී සුභද්‍ර නම් කියන භික්ෂුවගේ අභද්‍ර වචනේ අහුම්කම් දූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කල්පනා කරන ධර්ම සංගායනාවක් කළ යුතුයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් අජාසත්තු කුමරුත් එක්කාසු වෙමින් ප්‍රථම ධර්ම සංගායනාවක් පවත්වන්න ආරම්භ කරනවා. බුද්ධ පරිනිර්වාණයෙන් 3 මාසකට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් අනුශාසකත්වයෙන් අජාසත්තු කුමරුගේ දායකත්වයෙන් මහ රහතන් වහන්සේලා 500 නමක් සූත්‍ර විනය අභිධර්මයේ ත්‍රිපිටකය බුද්ධ වචනේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය වේබාරද්්වාරය සප්තපන්නි ගල්ලෙනේදී ප්‍රථම ධර්ම සංගායනාව මහ රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙමින් මේ ධර්ම සංගායනාව සජ්ජායනා කරන ඒ ස්ථානයයි මේ ඔබ දැක බලා ගන්නේ. ඒත් එක්කම අපිට දකින්න ලැබෙන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටපු ගල්ලෙන. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මහා කස්සපත්තේර බොජ්ජංග පිරිසූත්‍රයේ දේශනා කරපු ස්ථානය හා ඒ වගේම උන්වහන්සේ වැඩ සිටපු පිප්පිලි ගුහාව වශයෙන් සඳහන් කරනවා. මේ අපි දකින්නේ වාල සංඝාට ස්තූපය. තථාගතයන්න් වහන්සේ කුසිනා නගරයේදී මහා පරිනිර්වාණය සිදු කරයින් පස්සේදී රාජ්‍ය 8කට ධාතු බෙදලා දෙනවා. ඒ රාජ්‍ය 8න්
මගධ රාජ්‍යයට අජාසත්තු කුමරුට ලැබිච්ච ධාතු ගෙනවිල්ලා තැන්පත් කරලා නිර්මාණය කරපු ධාතු ස්තූපය. මේ ස්තූපයට කියන වාල සංඝාට ස්තූපය. හින්දියෙන් මණියාර මට්ට කියන වලල්ලක් ආකාරයට නිර්මාණය කරන මේ ස්තූපය ඇතුලේ චක්‍රයක්, කඩුවක්, බඹරයක් කැරකෙන ආකාරයට නිර්මාණය කරන ධාතු ඊ타මත්ම සුරක්ෂිත විදියට නිර්මාණය කරන ආරක්ෂිත වෙන ආකාරයට නිර්මාණය කරලා තිබෙන මේ ධාතු ස්තූපය විශාල වශයෙන් ඒ වගේම අශෝක රජතුමා රාජ්‍යයට පත් වෙලා 84000ක් වෙහෙර විහාරස්ථාන හදන්න ධාතු ලබාගත් එකම ස්තූපය බවට පත් වෙනා රජගහ නුවර මගධ රාජ්‍යයට ලැබිච්ච ධාතු තැන්පත් කළ නිර්මාණය කරපු ධාතු ස්තූපයයි. මේ අපි දකින්නේ තපෝදා නදිය. සිංහල භාෂාවෙන් උණුදුය දහර ලිං. එහෙමනම් එදා බුද්ධ කාලයේදී තථාගතයන්න් වහන්සේ වේළුවනේ වැඩ සිටින අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේත් මහරහතන් වහන්සේලාත් මහරහත් මෙහෙණින් වහන්සේලාත් ස්නානය කරපු ස්ථානයක්. අවුරුදු 2500ක් තිස්සේ නොකඩවා වැස්සත් නැතත් පැය 24ම වසර පුරාම මේ උණුදිය දහර ගලනවා. හින්දු සමාජයේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍රීය, සුද්ධ කියලා කොටස් හතරක් තිබෙනවා. ඒ කොටස් හතර වශයෙන් ಜಾති ભેදය අනුව නාන්න නිර්මාණය වෙච්ච ස්ථානයක් වශයෙන් හින්දු සමාජයේ පිළිගන්නා. එදත් අදත් සමාජයේ තිබෙන තත්ත්වය අපිට මෙයින් දැක ගන්න ලැබෙනවා. තථාගතයන් වහන්සේ සුනීත සෝපාක නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනෝ වසලෝ හෝති කම්මනෝ හෝති බ්‍රාහ්මනෝ කියලා ධර්ම දේශනා කරන්නේද මේ රජගහ නුවර සිටයි. ඒ ස්ථානයයි ඔබ මේ දකින්නේ. මේ අපි දකින්නේ නාලන්දාවයි. නාලන්දාවේ වචනේ අර්ථය න අලම් දා. න අලම් දා නාලන්දා. මේකට කතා දෙකක් කියවෙනවා. අපේ බෝසතාණන් වහන්සේ එක් සමයක සිටුවරෙක් වශයෙන් සිටි සමයේ දැන් පෑන් අඩුවක් නොවි දෙන ලද නිසා නාලන්දා නම් වෙන ලදී. අප බෝසතාණන් වහන්සේ එක් සමයක දැන් පෑන් අඩුවක් නොවි දෙන ලද නිසා නාලන්දා නම් වෙන ලදී. අනිත් කතාව අධ්‍යාපනයේ කිසි දෙයකින් අඩුවක් නොවි දෙන ලද නිසා නාලන්දා නම් වෙන ලදී. එදා සූත්‍ර විනය අභිධර්මයේ ත්‍රිපිටකයේ බුද්ධ වචනේ 80000ක් ධර්මස්කන්ධයෙන් නිවැරදි ප්‍රශ්නාලා ස්වාමීන් වහන්සේලා අධ්‍යාපනය ලැබුව එක් නිකේතනයක්. කිලෝමීටර් 10ක් කිලෝමීටර් 5ක් දිගින් පළලින් යුක්ත වූ විශ්වවිද්‍යාල භූමියක් තිබුණේ. එවැනි වූ නේවාසිකාගාර 108ක් තිබෙනවා. ඒ නේවාසිකාගාර 108ක් ඇතුළු රත්නදීප, රත්නසාගර, රත්නාංජලි කියලා පුස්තකාල 3ක් තිබුණා. මුස්ලිම් වර ගිනිබත් කරයින් පස්සේදී 6 මාසයක් ගිනි ගත්තා. මුල්ම වතාවට නාලන්දා එලිපෙලි කරන අවස්ථාවේදී විශාල නාගයෙක් ඉන්නා. මේ නාගයාගේ උදැල්ලක් ඇත්තක් වෙදලා ලේනවා. බ්‍රාහ්මණයන් කියන මේ නාලන්දාව අවුරුදු 1000ක් යනකම් ස්වර්ණමුඛයක් බවට පත් වෙන අවුරුදු 1000කින් පස්සේ ලේ ගැලීමක් ගිනි ගැනීමක් වෙනවා කියලා. ඔබ මේ නාලන්දාවේදී පිච්චුණු උණු වෙච්ච ගඩොලුත් දැක ගන්න ලැබුණා. ඒකාන්තයෙන් ඒ සිද්ධිය සිදු වුණා. ඒ වගේම පන්සල් පුදු පූජා පවත්වන පන්සල්ද ස්වාමීන් වහන්සේලා වැඩ සිටින නේවාසිකාගාරය තිබුණා. 3 වෙනි සතවර්ෂයේ
5 වෙනි සතවර්ෂයේ හර්ෂවර්ධන රජතුමාගේ කාලෙත් ගුප්ත රාජ්‍යත් ඒ වගේම 7 වෙනි සතවර්ෂයේ හර්ෂවර්ධන රජතුමාගේ කාලෙත් 9 වෙනි සතවර්ෂයේ ධර්මපාල රජතුමාගේ කාලෙත් කියන සතවර්ෂ කීපයකදී පමණක් මේ නාලන්දාවට උදව් උපකාර කරනවා. 1200 දී පැමිණෙන මුස්ලිම්වරු කඩලා බෙදලා විනාශ කළා ගිනිබත් කළා දානවා. ඉන් අනතුරුව අවුරුදු 800ක් වගේ කැලෑවැදිලා ගිනි ගැදිලා විනාශ වෙලා යනවා. ඉංග්‍රීසි ජාතිකයන්ගේ කාලයේදී ඩොක්ටර් කෙනින්හැන් අනගාരിക ධර්මපාලතුමා ජවහර්ලාල් නෙහ්රුතුමාගේ මූලිකත්වයෙන් මේ නාලන්දාව කැණීම් කරන අවුරුදු 25ක් කැණීම් කළා. අදට ඔබ මේ දකින නාලන්දා විශ්වවිද්‍යාල භූමියේ ගොඩනැගිලි හා කොටස් වශයෙන් දකින්න අපිට ලැබෙනවා. මේ නාලන්දාවේදී අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා 10000ක් 16000ක් අතරත් ගුරු ස්වාමීන් වහන්සේලා 1510ක් ඒ වගේම රත්නදීප රත්නසාගර රත්නාංජලි කියලා පුස්තකාල තුනක් වසුබන්දු නාගරජුන් සීලසුභද්‍ර ධර්මපාල අස්සගෝසාන්ද්‍ර බුද්ධගෝසාන්ද්‍ර ධම්මපාලාන්ද්‍ර කියන ස්වාමීන් වහන්සේලා මේ නාලන්දාවෙන් අධ්‍යාපනය ලැබලා ගිය ස්වාමීන් වහන්සේලා වගේම ගුරු ස්වාමීන් වහන්සේලාද වැඩ සිටු බවට සඳහන් කරනවා. හිවුන්සන් වාර්තා හා පාහියන් භික්ෂුන් වහන්සේගේ වාර්තාවල මේ තොරතුරු ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව තහවුරු කරලා තිබෙනවා. නාලන්දාව බැලුවා කියලා මෙහෙම කළා කියනවා. ඔයිට වඩා කියන්නේ අර සුභද්‍ර මේ සුභද්‍ර ආහාදුර මේ ආහාදුර ගන්නව පොස්ත කාලේ තිබුණා ගිනි ගත්තා කියලා කියන්නේ අර විචේ කියන්නේ. කෙටියෙන්ම නාලන්දාව මොකද්ද? විශ්වවිද්‍යාලය. අධ්‍යාපන නිකේතනය. තව කාලයකදී කිව්වොත් අපි බුද්ධ පරිසර බලා ගන්න උඹට ඵලයක් සංවිධායකවරුන් 100ට මේවා හොඳ හොඳයි. ඒක 50කටත් දෙන්නේ දෙයි කියලා වෙන සංවිධායකවරුන් කරන වැඩ නිසා කියන්නේ වෙන කිසිම තැනක මේවා නෙවෙයි. රජගහනුවර නාලන්දාව පමණයි අපේ ආයතනයක්. අපේ අයගේ වැරදි නිසා අපි දැන් මතකවා අපි මොකද්ද කළේ? වසර 30ක් තිස්සේ අපි විද්‍යාව ඉලාමත් දෙම්පත් කිසිම දේශපාලනයක අතකොඩුවක් නෑ.
දැන් විශාලා මහනුවර කූටාගාර ශාලාව වන්දනා කරන්න යන තියෙනවා කිලෝමීටර 4ක්. කූටාගාර ශාලාවේ කියන්නේ ලිච්ඡවී රජවරු ඉදි කරපු පන්සල. පන්සල ඉදි කරලා බුදුහාඳුරන්ට ආරාධනා කරන පස්වෙනි වස් කාලය සඳහා වඩින්න කියලා වජ්ජි ජනපදයට. බුදුහාඳුර ඇතුළු භික්ෂුන් වහන්සේලා 500 නමක් වැඩම කරලා වැඩ සිටියේ කූටාගාර ශාලාවේ. දාන පිළියෙල කරලා පූජා කරන්නේ අම්බපාලි. අම්බපාලි පසු කාලීනව ශාසනයේ පැවිදි වෙනව රහත් භාවයට පත් වෙලා පිරිනුවම් පානවා. පිරිනුවම් පෑවට පස්සේ ඇය සිහිපත් කළා ඉදි කරපු චෛත්‍යයක් තමයි කූටාගාර ශාලාවේ තියෙන්නේ. චෛත්‍යය හඳුන්වන්නේ අම්බපාලි චෛත්‍යය කියනවා ආනන්ද චෛත්‍යය කියනවා. ඊළඟට ඇතුලේ දකින්න ලැබෙන්නේ බුදුහාඳුරු ඇතුළු භික්ෂූන් වහන්සේලා 500 නමක් වැඩ හිටපු පන්සල් ගෙවල් වල බිත්ති ෆවුන්ඩේෂන් ගඩොල්. ඇතුලේ පොකුණක් තියෙන පුරාවිද්‍යාඥයෝ පොකුණ හඳුන්වන්නේ බුදුහාඳුරුන්ට පැන් පහසු වීමට ඉදි කළ දීපු පොකුණ හැටියට සලකනවා. ඊළඟට අශෝක ස්තම්භයක් තියෙනවා. අශෝක ස්තම්භ විශේෂත්වය තමයි ඉන්දියාවේ දැනට විනාශ නොවෙච්ච එකම අශෝක ස්තම්භය තමයි තියෙන්නේ කූටාගාර ශාලාවේ. එකම සිංහයයි. ඒ සිංහය කූටාගාර ශාලාවේ ඉඳලා උතුරු පැත්ත බලන් ඉන්නේ. බුදුහාඳුරෝ කූටාගාර ශාලාවෙන් පිටව ගිහිපු දිශාව හා ගමන් මාර්ගයේ බලාගෙන ඉන්න ආකාරය තමයි අශෝක ස්තම්භය නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට භික්ෂුණී ශාසනයේ ආරම්භය ඔතන. ඒ තමයි මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු කාන්තාවන් 500කට පැවිදිකම ලැබෙන්නේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේදී. මගෙන් බුදුහාඳුරෝ දේශනා කරපු සූත්‍ර අතර රතන සූත්‍රයේ, වච්චගොත්ත සූත්‍රයේ, මහාලිය සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ කූටාගාර ශාලාවේ. කූටාගාර ශාලාවේ කියන්නේ අම්බපාලිගේ අඹ උයන. දෙවනි ධර්ම සංගායනා විශාලා මහනුවර වාලුකාරාම කියන පන්සලේ පවත්වලා තියෙන කාලාශෝක රජුරුවන්ගේ දායකත්වයෙන් දැන් මේ පන්සල නෑ කඩලා බිඳලා විනාශ කළා. ඊට පස්සේ මේ ආසන්නයේ තියෙන ධාතු චෛත්‍යය. ධාතු චෛත්‍යය කියන්නේ බුදුහාඳුරු කුසිනානුවරදී පිරිනුවම් පෑවට පස්සේ ඒ ධාතු ලැබෙන ලිච්ඡවී රජවරුන්ට. ලිච්ඡවී රජවරු තැන්පත් කරලා ඉදි කරපු චෛත්‍යය තමයි මෙතන තියෙන්නේ. දැනට ෆවුන්ඩේෂන් එක විතරයි ධාතු කරඬුව පැට්න කෞතුකාගාරේ තැන්පත් කරලා තියෙනවා. එතකොට ඔය ස්ථාන අද ඔය අන්දමින් දකින්නේ බලන්නේ අපි මේ කණිම් හැම නිසා නෙමෙයි ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා නිසා. ධර්මපාලතුමා ඉන්දියාවේ කරපු ජීවිත කැපකිරීම හා පරිත්‍යාගය නිසා තමයි අද ඔය ස්ථාන දකින්න බලන්න පුළුවන් තත්ත්වයට ලෝකෙට උරුම කරලා තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගත යුතුයි ලෝකින සෑම බෞද්ධයෙක්ම ධර්මපාලතුමාට සදා ණය ගැති. ඉන්දියාවේදී මීළඟට අපේ පිරිස පැමිණෙන්නේ කුසිරාරානුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන ශාල උද්‍යානයට. මෙතන බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණය සිදු වුණු ස්ථානය සිහිපත් කළා. ඒ ස්ථානයේ දාගැබක් ඒ වගේම විහාර මන්දිරයක් නිර්මාණය කරපු ස්ථානය. මේ ස්ථානයට හිමිදිරි උදෑසනම සුදෝ සුදු වතින් සැරසිලා මල් පහන් හඳුන් කූරු ඒ වගේම පිරිනුවන් මංචකයට පෙරවීමට අප විසින් සූදානම් කරපු සිවුරු පිරිකර රැගෙන අපේ පින්නතුන් විහාරය කරා හිමිදිරි උදෑසන ගමන් කරනවා. විහාරයට පැමිණිච්ච අපේ පින්නතුන් මල් පහන් පූජා කළා. Taman ගෙනාපු පිරිකර පූජාවන් සිදු කළා. අපි මෙතන පිළියෙල කරපු ඒ ලස්සන සිවුර මේ අපේ පිරිසේ හැම දෙනාගේම දෑතින් අත ගහලා පිරිනුවන් මංචකයට පූජා කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. මේ පූජා භාණ්ඩ රැගෙන
පැමිණෙන මොහොතයි මේ ඔබ දකි. තව ඉන්න. පිරිනිවන් මංචකයට ගොරවීමට සූදානම් කර සිවුර අපේ පින්නතුන් මේ ආකාරයට අතගස්සලා චෛත්‍ය වටා තුන් වරක් ප්‍රදක්ෂිනා කරලා තමයි මෙය පිරිනිවන් මංචකයට පොරවන්නට අපි සැලසුම් කරලා තිබෙන්නේ. ඒ නිසා අපේ පින්නතුන් ඒ වටා යන අවස්ථාව තමයි මේ දැක්කේ. ඊට පස්සේ මේ සිවුර අපේ අය පින්නතුන්ගේ සුරතින් දෑතින් අතගසලා පිරිනිවන් මංචකයට පොරවන අවස්ථාව. මාස 3ක් ඇතුළත කුසිනාරානුවර පිරිනියම් පෑම සඳහා තීරණය කරගත්තා. ආනන්දරට ප්‍රශ්නයක් වුණා. ඇයි මේ වගේ පොඩි නගරයක් කැලෑවට පත්වෙච්ච නගරයක් ප්‍රසිද්ධියට පත්වෙච්ච නැති නගරයක් බුදුහාමුදුරුවෝ පිරිනියම් පෑම සඳහා තීරණය කරගත්තේ. පාලිය සඳහන් වන සුරුත් ජනපද කෝසල ජනපදයේ මගධ දේශයේ බනාරස් බුදුහාමුදුරුවෝ පුදුනා ලුම්බිනිය බුද්ධත්‍ර පත්වනා බුද්ධගයාව පළමුවෙන් ධර්ම දේශනා කළ සාරනාථය අවසාන වශයෙන් මහා පරිනිබ්බානට පත්වන මේ කුසිනාරානුවර මේ කියන සතර සිද්ධාර්ථාන දෙක බලාගත්තොත් ආනන්දතරී පාප කර්මයක් කළ නැත්නම් මේ පිනෙන් අවසානයේ උතුම් වූ අමාමාව නිර්වාණ සම්පත්තිය ලබාගෙන මේ පිනේ දිනවා වාසනාව වෙනවා. එතකොට මේ පිනට ඉතාමත් වාසනාවන්ත පිරිසක් පින් කරපු නිසා තමයි මේ වගේ ජම්බුද්දී පිරිපැමිණිලා අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථාන සිය දෑතින් දැක බලාගෙන උන්වහන්සේට පූජා කරන්න ලැබුවා. ජීවිතේ වටිනා කියන පින්කමක් කරගත්තා කියලා කල්පනා කළ සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. එhmenan අප සෑම දිනම මේ අවස්ථාවේ බුද්ධාලම්බට පීතිරපත් වෙච්ච අවස්ථාවක්. මේක රාසීලම් පූජා බලෙන් අප නම් මේ පරිලෝකීය මෞර්ධමාපු ඥාති මිත්‍රාදී ගුරුවරුන්ට මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවය. किताब में मिलता है तो किताब में तो मिलेगा पढ़ने के लिए वनस्पति के काम होती है सब जमा रहता है ना गैस वगैरह पानी का अंदर में तो बर्फ जैसा बन जाता है ना पानी के अंदर में बर्फ जैसा बन जाता तो आपके जैसे फट जाएगी पूरा लाल अखरोट आता है न्यूज में पढ़िए ना न्यूज में सिंगापुर में ඒ නිසා තමයි අර කපුගුළුන් කොට්ටේ තියලා තියෙන එකට ගැටෙන්නේ නැති වෙන්නේ. ඒ කොට්ටේ තියනවා දැන් නිලුම් මලක් ආකාරයෙන් කලාකරු ගෞරව කරන නිර්මාණය කළ සිරිපතුල් දෙක පිටපස්සේ. ඒකට ආසනයේ තියෙන පොඩි පොඩි පිළිම තුනක් ගියහම බලන්න සිරිපතුල් ළඟට වෙන්න ආනන්දහරු මෙහෙම කමලට අත තියන් සෝක් වෙලා ඉන්න ආකාරය පෙන්වන්න කරනවා. එතකොට මැද රූපයක් තියෙන බුදුහාරම් පැත්තට ඇහිලා භාවනා කරන තමයි අන්තිම ගෝලය සුභද්‍රහාඳුරු. මේ සුභද්‍රහාඳුරු මේ කුසිනාරානුවර සිටපු කරණ ඇවෑමේ කොණ්ඩ බානෙක් කෙනෙක්. බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න අහන්න ඇවිල්ලා ධර්ම දේශනා කළා. බුදුහාමුදුරු පිරිනියම් පාන්නට පෙර භාවනා කළා. රහත් වෙච්ච අන්තිම ගෝල සුභද්‍ර හාමුදුරු මේ කුසිනාරා නුවර හිටපු කෙනෙක්. තව රූපයක් තියෙනවා ඉත ළඟට වෙන්න පොළොවට අත තියන් සෝක් වෙලා ඉන්න අගරේ තමයි දබ්බ මල්ලිකා කියන දේවිකා. මේ දේවිකාව තමයි අවසන් කටයුතු මූලිකත්වයෙන් කරලා තියෙන මල්ලව රත්තරන්ගේ බිසව. මේ උපාසිකාලා තමයි බීජයක් හටගන්න කොට පොර දැකලා තියෙනවා.
එච්චර විශාල නැහැ පොඩි බීජයක් කියලා කොළ 6ක් විතර උඩ තියෙනවා. වේලුණාට පස්සේ සතියක් තියාගන්න බෑ. ඊට ඉස්සෙල්ලා ඉන්දවන්න උඩ තමයි පැලවෙන්නේ. නැත්තම් මේ ගස් පල් කරගන්න බොහොම අමාරුයි. ඊගාවට මේ තාමත් වස්තමානදා කුකුත්තානදී තියෙන්නේ. ඊයේ කුකුත්තානදී උඩින් ආවේ. ඒ කුකුත්තානදී අසබඩ විවේකයෙන් වැඩ සිටින අවස්ථාව තුනර ලෝහිත පක්ඛන්දිකා කියන ලෙඩේ පිට කරේ. මේ ලෝහිත පක්ඛන්දිකා කියන ලෙඩේ අමාරුයි ලෙසන විවේකයෙන් වැඩ සිටින අවස්ථාව ආනන්ද හමුතුලා දිස්ත්‍රික් කරන ආනන්ද පැන්සි බහයි පැන්ගෙන විද්‍යාවේ රස්තිකාර ආනන්ද හරු සිරිපත් දිදිමුණාට පස්සේ පාගම වෙනම කරලා එකට තියාගන්න බැරි තත්ත්වයට යන කප පොළොන් කොට ඇතුළේ තමයි ආනන්ද හරු ගැටෙට විදිහට තැම්පත් කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදානය කරපු මකුට බන්ධන චෛත්‍ය ළඟට බුදුහාම ආදානය කරා සාදුනේ මෙතන ඒ රන්දේස්ථාන බුදුහාඳුරෝ අපි ගියාවෝ මල්ලව රද්දරුවන්ගේ උපවර්තන සල් වෙන සල්ගත් දෙකක් අතර පිරිනියම් පෑවට පස්සේ මේ රාජ්‍ය කරපු මල්ලව රද්දරුව සක්විති රජ කෙනෙකුට දක්වන ගෞරවය දක්වමින් දවස් 7ක් ගෞරවය දක්වලා බුදුහාඳුරන් වහන්සේ සී ශරීරේ කොයි වගේ ස්ථානික ආදාහනය කරන්න ඕනද කියලා තීරණය කරලා ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුට ශ්‍රේෂ්ඨ ස්ථාන පූජා කරන්න ඕනේ කියලා මේ ඉදිරියෙන් පේන ස්ථාන තමයි පූජා කරේ. මේ තමයි මල්ලව රද්දරුවන්ගේ පරම්පරාවෙන් රජවරු ඔටුනු පැලඳි ස්ථාන. මේ ඔටුනු පැලඳි ස්ථාන සමුන්දර සෑයක් නිර්මාණය කළා. බුදුහාඳුරන් වහන්සේ සී ශරීරයට අන්තිම රුපියනකින් තැම්පත් කළ සඳුන් තෙල් දාලා තව රන් රුපියනකින් වසාගෙන මේ නගරයේ මදාරා මල්වලින් සරසලා ප්‍රදර්ශනය කරමින් මේ ස්ථානට ගෙනල්ලා මල්ලව රද්දරු 4 දිනෙන් තැම්පත් කළ සූදානම් වුණා ගිනි ඇවිලීම සඳහා. ඒ ගිනි ඇවිලුනේ නැහැ. ධ්‍යානලාභී හානු කෙනෙක් හැටියට වැඩ සිටි අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ අසා සිටියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශරීරයට ගිනි ඇවිල්ලා නැත්නම් මොකද කියලා. ඒ විදිහ ප්‍රකාශ කරන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා 500ක් වැඩම කරනවා අවසාන පූජා කිරීම සඳහා. කිව්වගෙම ටික වෙලාවකින් වැඩම කළා. අර වැසී තිබුණු සිරිපත්තුන් මෑත් කළා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා 500 තුන්වර පූජා කරාට පස්සේ අර සිරිපත්තු තුන් පතරපත් කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශරීරෙ ගිනි ඇවුවා. ඊට පස්සේ මේ අවුරුදු රාගකට ගණන් ගත්තා. බෝසත් උපත සිදුවුණු ලුම්බිනිය පුණ්‍ය භූමිය වැඳීම සඳහා අපේ බැතිමතුන් මීළඟට ගමන් කළා. ඒ බෝසත් උපත සිදුවුණු ස්ථානය වට කරලා නිර්මාණය කරපු සෑදූ විහාර මන්දිරය තමයි ඔබ දකින්නේ. මේ තුලට ගිහිල්ලා සිදුවුණු බෝසත් උපත සිදුවුණු ස්ථානය දැක බලා ගැනීමේ වාග්ය අපේ බැතිමතුන් හැමදිනාටම උදා වුණා. ඒ ස්ථානයේ නැරඹීම සඳහා තමයි මේ ගමන් කරන්නේ. මින් පස්සේ මේ ලුම්බිනිය පිළිබඳව සියලුම තොරතුරු මෙහි විස්තර මෙහි ශ්‍රී ලංකා මහා බෝ සමාගමේ වැඩ සිටින හාමුදුරන් වහන්සේ විසින් අපේ පිරිසට ඉතාමත්ම ලස්සනට පැහැදිලි විස්තරයක් කරනවා. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී
සික්ඛාපදං සමාදියාමි අංගුත්තෝ භගවති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයේති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒක බෞද්ධා වාචන මුත්තමං වන්දාමි දේශයං සම්බං ශාරීරික ධාතු මා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්මාරි විජයං අකාපත්තෝ සබ්බං වන්දේ තං බෝධිපාදපං ඉමේ තේමා බෝධි ලෝකනා ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිතා පුඤ්ඤං තං අනුමෝදිत्वा ලෝක ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං ධම්මේ ඥාති සිදුහත් කුමරු හැදී වැඩුණු කුඩා කාලේ ඉඳලා කෙලි සෙල්ලමෙන් ගත කළ පරිසරයක් තමයි කපිලවස්තු කියන්නේ. කපිලවස්තු පුරවරේ මේ යන්නේ කපිලවස්තු පුරයට මගදින් ලැබුණු ධාතු නිදන් කළා තැන්පත් කරපු චෛත්‍ය වැඳීම සඳහායි. මේ අවට තොරතුරු දෙස බලනකොට එදා රහතන් වහන්සේලා වැඩ සිටි ආරාම ඒ වගේම කපිලවස්තු නිදන් කළ චෛත්‍ය ඒ වගේම එක පැත්තකින් සිදුහත් බෝසතාණන්ට කාලේ තුන් කලට ජීවත් වීම සඳහා රස්නේ කාලය, සීතල කාලය, සෞම්‍ය කාලය කාල තුනට ජීවත් වීමට පුළුවන් ආරාම තුනක් හදලා දීපු ස්ථානයක් මේ පසුපසින් තියෙනවා. රම්‍ය, සුරම්‍ය, සුබ කියන මාලිගා තුන මේ ආසන්නයේම පිහිටා තිබෙනවා. ඒ ස්ථානවලට අපේ පිරිස නොගියට ඇහැතින් ඒ ස්ථාන බලා ගන්නවා. දැක බලාගෙන තමයි මේ පැමිණෙන්නේ. කිඹුල්වත්පුරේ කියලා නගරෙත් කියනවා. කපිලවස්තුවේ කිඹුල්වත්පුරේ කියලා කිව්වහම බෞද්ධයන් වශයෙන් අපිට විශේෂ වැදගත්කම් බොහෝමයක් තියෙනවා. අපේ මතකයට නැගෙන්නේ මේ කපිලවස්තු නගරයට ආවම අපේ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයේ සිදුවෙච්ච සිදුවීම් නම් තැබීම උත්සවයේ අකුරු කියවීම, ශිල්ප හැදෑරීම්, ශිල්ප දැක්වීම, විවාහය, සතර පෙරණිම් දැකීම, වප්මගුල වගේ සිදුවීම් තමයි අපේ මතකයට නැගෙන්නේ. ඒ ආකාරයෙන් උන්වහන්සේ උපන්දා ඉඳලා අවුරුදු 29ක් තරම් දීර්ඝ කාලයක් උන්වහන්සේ ලෞකික ජීවිතය ගත කළා. ඉන් පසුව තමා මහා අභිනිෂ්ක්‍රමණය කරන්නේ. සුද්ධෝදන
මින් අනතුරු අපි පැමිණියේ සැවැත් නුවරට. සැවැත් නුවර නවාතැන් ගත්තේ දින දෙක කාලයක් අපි ඉන්නවා. ඒ දෙක කාලය දෙදින තුල තායි රටට අයිති ආරාමයක තමයි අපි නවාතැන් ගත්තේ අපේ පිරිස. සැවැත් නුවර ජේතවනාරාමේ පෙහෙවස් සමාදන් වුණු අපේ පින්නතුන් අපේ බැතිමතුන් අලියම සීල් දාණය පිළියෙල කළා ඒ ගන්නා අවස්ථාව. සැවැත් නුවර ජේතවනාරාමේ පෙහෙවස් සමාදන්ව වැඩ සිටින නායක හාමුදුරන් වහන්සේලා ඇතුළු සියලුම හාමුදුරන් වහන්සේලාට අපේ කණ්ඩායමේ පින්නතුන් විසින් දහවල් දාණය පූජා කළා. මේ දානේ දායකත්වයෙන් කටයුතු කළේ අප සමග වන්දනාවේ යෙදුණු ඉමදුව පළාතෙන් පැමිණිච්ච කීප පොලක් විසින්. ඒ සියලු දෙනාගේමත් අනිත් අයගේත් දායකත්වයෙන් සහයෝගීත්වයෙන් තමයි මේ දානය පිළියෙල කළා පූජා කළේ. දානය සම්බන්ධව පූජා කිරීමෙන් අනතුරුව හාමුදුරන් වහන්සේලා විසින් අපේ පිරිසට පින් අනුමෝදන් කර අවස්ථාව දායකත්වයේ ප්‍රධාන වශයෙන් සංවිධානය කරන සංවිධාන දෙකක් තියෙනවා. බදුල්ල ලුම්බිනි ට්‍රැවල් ආයතනයේ අධිපති පූජ්‍ය පුදුමුල්ලේ ගුණරත්න ආම්ලන් වහන්සේගේ සංවිධායකත්වයෙන් දී දයානන්ද මහතා සහ ඒ කුසුමාවති මහත්මියන් දෙපළ දායකත්වයේ දරනෝ දානේ. ඒ වගේම අනිත් අය සහභාගී වෙනවා. අරමුණ නම් තමන්ගේ ඥාතීන් පින් අනුමෝදන් කිරීමත් පවුලේ වදනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්. ඊළඟට සත්‍යම් දම්දේ වන්දනා සේවයේ දිසානායක මහතා සමග පැමිණි ඉමදුව චන්දානන්ද හිමියන් සමග පැමිණි කණ්ඩායමේ දායක පිරිස අද දවල් දානේ දායකත්වයේ දරනවා. මේ කණ්ඩායම් දෙකේම අටපිරිකර සිසු පිරිකර පූජා කරනවා. දානයෙන් පසුව ඒවා පිරිකර පූජා කරන
ලෞකික වශයෙන් ඔබට සම්පත් ලැබෙනා වගේම ලෝකෝත්තර සුඛයේදී මේ උතුම් දානමය පිටා උපනිශ්‍රේ වෙනවා උපකාර වෙනවා. ඒ කොහොමද මේ තණ්හක්කයෝ නිබ්බාන තෘෂ්ණාව නැමැති ආශ්‍රයයන් සසර පැවැත්මට හේතු වන්නේ නම් ඔබ සතුටේ අත්හැරලා සංඝරත්නයේ පූජා කිරීම තුළම අත්හැරීම තියෙනවා. ඒ මනන් විතර නිවනට ආරමුණ ගන්නාම සුඛිතානෝ දුනාතයෝ ඉදං මේ ඥාති නම්බෝතු සුඛිතානෝ ඉදං මේ ඥාති නම්බෝතු උයන හැම තැනම ගොඩනැගිලි හැදුවා. ඒක කෝටි 18 ඒවා කීයද? කෝටි 18 ඒවා 2යි. කෝටි 18 ඒවා 2යි. වියදම් වුණා ඔන්න කෝටි 18 ඒවා 2ක්. දැන් ලස්සන ගොඩනැගිලිත් හැදුවා. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ සේවකයෝ 3 දෙනෙකුට 18 කෝටියක් අතට දුන්නා. ඒක උන්වහන්සේ හම්බ වෙලා බුදු ශ්‍රීපතල් දෙක අල්ලගෙන තුන්වතාවක් වන්දනා කරලා සේවකයෝ 3 දෙනා කියනවා බුදුරජාණන් වහන්සේ අපි කොසල් රටේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ගෙදරින් ඉඳන් ආවේ. එතුමා වහන්සේට ආරාධනාවක් එහෙම කළාද කොසල් රටට වඩින්න කියලා. බුදුහාමුදුරුවෝ කියන රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් පොඩි උනාට රහතන් වහන්සේ නමක් කරකුටිය. මේ මහා දෙවන්ත ආරාමය එහෙනම් මේ අද අපිට පේන එක හැදුවේ කවුද? කොසල් රජුරෝ. හදලා බුදුන් ප්‍රධාන මහා සංඝරත්නයේද තාත්තගෙන එතකොට හැබැයි ඔබත් මමත් දන්න ජීවනී රහතන් වහන්සේ අම්මා එහෙනම් අම්මා ඥානයක් තියෙනවා. මොකක්ද ඥානය? පරහිත විඥාන ඥානය. ඒ තුලින් බුදුහාමුදුරුවෝ රාහු දිහා බලලා කියනවා නෑ මොකුත් නෑ නෙමේ රාහු. අනුන්ගේ උස මනින්නට පෙර තමන්ගේ උස මැනගන්න යනුවෙන් බුදුහාමුදුරුවෝ එතනදී බණ කියනවා. බණ අහලා රාහු තුවාන්නේ සදැහැති බෞද්ධෙක් වුණා කියලා. එහෙනම් රාහු තුවාන් වුණා. බෞද්ධෙක් බවට පත් වුණා. රාහු තුවාන් වුණා කියන මේ රටේ මිනිස්සු දන්නේ. මේ රටේ මිනිස්සු එදත් බයයි රාහුට අදත් බයයි. එදත් බයට එක එක ඒවා දීලා තියෙනවා අදත් බයට එක එක ඒවා දෙනවා. එහෙනම් මේ රටේ මිනිස්සු විතරද රාහුට බයයි? නැහැ. අපේ රටේ මිනිස්සුත් රාහුට බයයි. අපේ රටේ මිනිස්සුත් රාහුට එක එක ඒවා දෙනවා. මේ රටේ මිනිස්සු වගේම අපේ රටේ මිනිස්සුත් රාහු යනකම් ඉඳලා යනවා. මේ ගමනෙන්ටත් ඇත්තේ බදුල්ලේ ඉඳන් රාහු යනකම් ඉඳලා. ඉතින් මම බලා ගන්නම් තව පොඩ්ඩකින් අර ආනන්ද බෝධිය ළඟට ගියාම ওই බෑග් ඇතුලෙන්ම පොඩි වැල්ලේදී තියෙන රාහුගේ අපල දුරු වේවා කියන දේ. බය නැති අය තමයි එන්නේ. දැන් අපි මෙහෙම ගත්තොත් අර උඩ ඉන්න රාහු කවුද? ග්‍රහය. කවුද? ග්‍රහය. බිම හිටපු රාහු මිනිහෙක්. උඩ ඉන්න රාහු ග්‍රහයෙක්. බිම හිටපු රාහු වලින් හදලා ආනන්ද හාමුදුරුවෝ වැඩ හිටියේ කුටිය. කවුද වැඩ හිටියේ? ආනන්ද හාමුදුරුවෝ. බලන්න බුදුහාමුදුරුවෝ කේලිලා ආනන්ද හාමුදුරුවෝ ඇති වැරේ විලාප නගමින් ඇඬුවා. බුදුන්ගේ පිරිනිවීම දරා ගන්න බැරුව ආනන්ද හාමුදුරුවෝ තරම් අඬපු හාමුදුරු කෙනෙක් තවත් ඉඳලා නැහැ.
බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මාස 3ක් යනකම් ආනන්ද හාමුදුරුවෝ හැමදාම ඇඬුවා. මෙන්න මේ බුදුන් පිරිනිවි මාස 3ක් යනකම් අඬන ආනන්ද හාමුදුරුවෝ දැක්ක මහා කාශ්‍යප මහරහතන්. සිවුරු මහන්ඩේ අඩු ගහන්නත් ඇති. මෙතන සිවුරු මහන්ලා තියෙන අතර සිවුරු මහමු දක්ෂ හාමුදුරුවෝ නමකුත් ඉඳලා. චීවර වන්නේ ඇත්ත නේද? අදත් ලංකාවේ එහෙමනේ. හාමුදුරුවන්ගේ නම මොකක් හරි වුණාට හාමුදුරුවෝ වෙදකම් කරනවා නම් අපේ මිනිස්සු මොකද කියන්නේ? විද හාමුදුරුවෝ ඒ වගේ තමයි මෙතන. හාමුදුරුවෝ සිවුරු මහනවා හාමුදුරුවන්ගේ නම මොකක් හරි වෙන එකක්. මිනිස්සු කෝ චීවර වන්නේ කිය. හැබැයි මෙතන හිටිය චීවර වන්නේ කියන හාමුදුරුවෝ තරම් කපටියෙක් මේ තුන් ලෝකෙම ඉඳලා නැහැ. එන්න කපටන්නේ හාමුදුරුවෝද මේ නාන්නේ නිගන්ටයද කියලා අඳුර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නරකද බුදුහාමුදුරුවනේ හාමුදුරු නමක් නාන කොටත් මේ නාන්නේ හාමුදුරු නමක් කියලා. දැක්ක කෙනෙකුට අඳුර ගන්න පුළුවන් වෙන්න මොකක් හරි ඇදගෙන නාන්න කිව්වොත් අපිට පුළුවන් ගෙනහලා පූජා කරන්න කිව්වා. ඒ පාර බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා රැස් කරලා කියනවා මහණෙනි එහෙනම් හැම එක්කිනාම හෙට ඉඳන් නානකඩයක් ඇඳගෙන නාන්න කියලා. එහෙනම් අඳනකඩේ කියන්නේ එකක් නානකඩේ කියන්නේ තව එකක්. බලන්න විසාකාව භික්ෂුන් වහන්සේට කොච්චර ආදරේ. සූත්‍ර දේශනාවන් ගණනාවක් දේශනා කරලා තියෙනවා ඒක කියන්නේ. එහෙනම් ඒක තියෙනම කරේරෝ කොටි. ආන්දරගේ කාලේ නිගන්ඨය හිටිය තැන තමයි මම පෙන්නේ. අද කාලේ නිගන්ඨය හිටිය තැන මම පෙන්වෙන්නේ නැහැ. පෙන්වෙන්නේ නැත්තේ ගොඩාක් අය ඉල්ලීමක් කරන යම් කියන එක. මේ කණ්ඩායමක් නම් උදේ ගිහිල්ලා තිබුණා නිගන්ඨ පන්සලට. ආරච්චියක් ආවා මට. ඒ පන්සලේ මැනේජර් මම අඳුරනවා. මම යාළුවා. ඒලා කොහොමද ෆොටෝ තාන්නේ. අද නිගන්ඨයෝ නැහැ. ඒගොල්ලෝ වස්සසන්න ගිහින්. නිගන්ඨයෝනේ අපිට වස්සසන්න කිව්වේ. අපි මාස 3ක් වස්සසලා ඒගොල්ලෝ මාස 4ක් වස්සසලා. මේ තියෙන්නේ ධම්සභා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස පිරිවරාගෙන ලෞතුරා බුදුහාමුදුරුවෝ 19 අවුරුද්දක් බණ කියන විතර. කිසි කෙනෙක් මැරිච්ච නැති කෙනෙක්ගෙන් අප පිටක්ගේ ළමයක් ගිහිල්ලා ගියාගෙන දුවනවා. දුවලා කරන්නේ මොකද? ටවුනේ ගියක් ගානේ ගිහිල්ලා ඉතාලෝතමී මිනිස්සුන්ගෙන් අප ඉල්ලනකොට හැමෝම අප දෙනවා. දීපු අප ටික අතට අරන් යනවා. ඕගොල්ලෝ ගෙදර කවුරු හරි මැරිලා. ගෙදර මිනිස්සු මැරිච්ච ලිස්ට් එක කියාගෙන යනවා. එතකොට මෙයා කරන්නේ අපව දීපු අප ටික දෙනවා. කියනවා මට ඕගොල්ලන්ගේ ගෙදරින් අප එපා. මට ඕනේ කිසි කෙනෙක් නොමල ගෙදරකින් අප. එතකොට මේක ඇතුල් වෙච්ච තැන ඉඳන් මෙතන තේනකම් පීකන් දෙකක් තිබෙනවා. පීකන් දෙකක්. ඔන්නේ මං කියවනේ බුදුහාමුදුරුවෝ සිරිපතුන් තබාපු පොළොවට තමයි උපී දෙපයි තියෙන්නේ කෙවිදි කියලා අර මුලින්ම. ඒ ගැන තනින් තන හිතුණා නම් අතුටක් ඇති වුණා නම් ඒ වින තමයි පදවි විහාරිය කියන්නේ. පදවි විහාරිය ලබනවා කියලා කිව්වා. දැන් මේ කියවනේ ඔයගොල්ලෝ අන්තරම කෙනෙක් මම දන්නවා. කාරෝච නිමාදෝච තස්සොත්තේත කතංසා ආලේන ධම්මතව. ඔය කයි පන්සලේ ඉතින් යන්නේ කියලා හදන්නේ සංකල්ප. අද කැමෙන් පස්සේ ඒ පවරියොන් සුඛිනෝ ආකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිනස්සා ඒකේ නිපානෝ තස්සේ සතාවා තාවරාවා අනවදීසා. Yo, hold the outside. Lag.
අනුග්‍රහයක් සිදු කරන්නේ අවශ්‍ය කරන කාරණා ටික අම්මල තාත්තලාට දැනුම් දෙන්න සංධ්‍යා කාලයේ පූජාදිදී අම්මල තාත්තලාට පුළුවන්කමක් තියෙනවා මේ පුදුබිම් පිළිබඳව විස්තර දැන කියා ගන්නට. ඉතින් අපි දන්නවා මේ සංකස්ස පුදුබිම කියලා. නමුත් මේක වර්තමානයේ මේ ප්‍රදේශයේ හඳුන්වන්නේ සංකිස්සා කියන නමින්. මොන නමින්ද? සංකිස්සා කියන නමින්. ඉතින් මේ පුදුබිම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෑණියන් වහන්සේට ධර්මයේ දේශනා කරලා අභිධර්මයේ දේශනා කරලා වැඩි පුණ්‍ය භූමිය. අපි දන්නවා මෑණියන් වහන්සේ මහා මායා දේවිය බෝධිසත්ව උත්පත්තියෙන් සද්දවසකට පසුව කලුරිය කරනවා. කලුරිය කළා කොහෙද උපදින්නේ? තවතිසා දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජ්‍යය. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තට පස්සේදී 7 වෙනි වස් කාලය ගත කරන්නට වඩිනවා කොහටද? සංකස් අනිවාර්යෙන් जल्दी पहुंचो लेट हो गया गाड़ी निकल जाए ना बच्चे जल्दी पहुंचो बिल्कुल और पूरा सब सच्चा लगता दिन नहीं නගරයේ සුවිශේෂ ස්ථාන දැක බලා ගනිමින් යන මොහොතේ අපි පැමිණලා තිබෙන්නේ දිල්ලියේ තිබෙන එක්තරා වැදගත් වූ ස්ථානයකටයි. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාව සිදු කරපු ස්ථානයට තමයි අපි මේ පැමිණලා තිබෙන්නේ. මෙහි ගල ඉස්මත්තේ ඒ ස්ථානය ආරක්ෂා සහිතව දැනට සංරක්ෂණය කරලා තිබෙනවා රජයේ මගින් වන්දනාකරුවන්ට. ඒ වගේම මේ ස්ථානයේ තිබෙන වැදගත්කම නිසා දිල්ලියෙන් අපි සමු අරගෙන නැවතත් චෙන්නයි බලා දුම්රියෙන් ගමන් කරන මොහොතේ අපේ දුම්රියේ මැදිරියේ තම තමන්ගේ අසුන්වල ඉඳගත් අපේ පිරිස පාළුව කාන්සිය මකා ගැනීම සඳහා ඔවුන් විසින් කවි කතා සින්දු ඒ වගේම නොයෙකුත් ආකාරයේ විනෝද වෙමින් ගමන් කරන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. අප සමග ගමන් කළ පිරිස ඉතාමත්ම නිහතමානී කාරුණික පිරිසක්. ඔවුන් නිරන්තරයෙන්ම තමන්ගේ තිබෙන
හැම නිදහස් අවස්ථාවකදීම විනෝද වෙමින් සතුරු සාමිච්චේ කතා කරගනිමින් ඔවුනන්ගේ දුක සැප සම්බන්ධව සැලකිලිමත් වෙමින් ගමන් කරන ආකාරය තමයි මේ දකින්නේ. දින එකහමාරක් පමණ කාලයක් දිල්ලි වල ඉඳලා චෙන්නයි වලට ගමන් කිරීමට තිබෙනවා. ඒ දින කීපය තුලදීම මේ ස්ථානයේ ඔවුන්ට කෑම බීම ඒ වගේම නවාතැන් පහසුකම් සලසා ගැනීමට සියලුම දේ මේ දුම්රිය තුල තිබෙනවා. අවසාන මොහොතේ අපි චෙන්නයි වලට පැමිණිලා චෙන්නයි වල එදා රැ ගත කළ හෝටලයේ සත්කාර නමින් හඳුන්වන හෝටලයේදී අපි සමුගැනීමේ රැස්වීම මේ ආකාරයට පැවැත්වුවා. මෙහිදී අපි විශේෂ වශයෙන් ආගමික වතාවක් සිදු කළා. මේ ගමනේ යෙදුණු සීළු දෙනාගේ අදහස් උදහස් මේ ගමන සම්බන්ධව දැන කියාගත්තා. ඔවුන්ගේ අදහස් උදහස් මොනවද කියලා අපි හඳුනාගත්තා. එවන් අවස්ථාවට තමයි මේ ඔබ නෙත යොමු කරන්නේ. විශේෂ වශයෙන් අප සමග වැඩම කළා හාමුදුරන් වහන්සේලා දෙනමක් වටරැක සිරිරතන හාමුදුරන් වහන්සේ අපේ පිරිසට සමුගැනීමේ රැස්වීමේ පවත්වන වෙලාවේ ඉතාමත් වැදගත් කතාවක් සිදු කළා. ඒ වගේමයි මේ වන්දනා නඩේ පැමිණිච්ච හැම පළාතකින්ම ඉමදුව ඒ වගේම මතුගම අකුරැස්ස අම්බලන්තොට හම්බන්තොට ඒ පළාත් වලින් පැමිණිච්ච හැම දෙනාගේම අදහස් උදහස් අපි විමසා සිටියා. ඔවුන් මේ ගමන සම්බන්ධව ඉතාමත්ම හැඟීම් බරව මේ ගමනේ සාර්ථකත්වය අපට පැහැදිලි කළා. අපි පිරිසක් එකතුණයින් පස්සේ ඇත්තටම මේ වන්දනා ගමනේ නිමාව දකින වෙලාවේ අපේ පිරිසේ හැම දෙනාම මේ දවස් 21 පුරාම එක හැලියේ බත් කාලා එක ඇඹුලේ රස බලලා ජීවත් වුණු මොහොතේ දින කීපය නිමාවන දවස හැම දිනාටම හැඟීම් බර දවසක් බවට පත් වුණා. මෙදින අප මේ පිරිසේ අම්මා කෙනෙක්ගේ උපන්දින සාදයක් පවා පැවැත්වුවා. මොවුන්ට කේක් ආදීන් කේක් ඒ වගේම බීම ಜಾති ආදීන් සංග්‍රහ පැවැත්වුවා.
දුරුවි අපේ මනස කෙලෙසුන් කෙරෙන් සංසිදේවා තෙරුවන් බලෙන් දුරුවි අපේ මනස කෙලෙසුන් කෙරෙන් මෙත් මල් පිපේවා මෙත් මල් පිපේවා සැකබිය සිඳේවා සම්බුද්ධ සිසිලේ කරුණා බලෙන් සම්බුද්ධ සිසිලේ කරුණා බලෙන් ඔබත් මේ ආකාරයේ දඹදිව වන්දනා ගමනක් යෑම සඳහා සම්බන්ධ වීමට කැමැත්තක් ඇතිනම් අපහා එක්වීමට පුළුවන්කම තිබෙනවා. තිරයේ දැක්වෙන අපගේ දුරකථන අංකයන්ට කතා කොට විස්තර දැන ගැනීමට පුළුවන් බව මතක් කරමින් ඔබ සැමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. මනසින් මමංකාර දුරලු දෙනෙත් අතර සුදිලේ විසනසීම රත්නාත්‍රයේ සුදිලේ විසනසීම රත්නාත්‍රයේ දුක් සංසිදේවා තෙරුවන් බලෙන් දුරුවි අපේ මනස කෙලෙසුන් කෙරෙන් මෙත් මල් පිපේවා මෙත් මල් පිපේවා සැකබිය සිඳේවා සම්බුද්ධ සිසිලේ කරුණා බලෙන් සම්බුද්ධ සිසිලේ කරුණා බලෙන් සැකයෙන් බියෙන් පිරුණු හදවත් තුලින් සසල සංසුන් තෙරක් කොහිද සංසාරයේ මුනිඳුන් දෙසූ මගට පිළිපන් සිතක් නිසල දල්වාබි ප්‍රඥාව රත්නාත්‍රයේ දල්වාබි ප්‍රඥාව රත්නාත්‍රයේ දුක් සංසිඳේවා තෙරුවන් බලෙන් දුරුවි අපේ මනස කෙලෙසුන් කෙරෙන් දුක් සංසිඳේවා තෙරුවන් බලෙන් දුරුවි අපේ මනස කෙලෙසුන් කෙරෙන් මෙත් මල් පිපේවා මෙත් මල් පිපේවා සැකබිය සිඳේවා සම්බුද්ධ සිසිලේ කරුණා බලෙන් සම්බුද්ධ සිසිලේ කරුණා බලෙන්